समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दन्नं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इद भिक्खवे भिक्खु अनुपन्नानं पापकानं अकुशलानं धम्मानं अनुपादाय चन्दं जनेति वायमति विरियं आरभति चित्तं पक्कं पाति पदहति uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya candam janeti vāyamati viriyam ārabati cittam pakkam āti padahati. ඉතින් මම අද හිතුවා මේ භාවනාව ගැන කියන්න කියලායි කිව්වේ. ඇයි අපි භාවනා කරන්නේ කියන එක. පින්වත්නි මේ කුසල අකුසල ඔක්කොම ඇති වෙන්නේ හිතේ. කුසල ඇති වෙන්නේ හිතේ, අකුසල ඇති වෙන්නේ හිතේ. කුසල මූල කියන්නේ අකුසල මූල කියලා අපි පෙන්වන්න කරනවා. අකුසල මූල කියන්නේ මොනවද? අකුසල මූල තුනයි මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. කුසල මූල තුනයි මොනවද? අලෝභ, අද්වේෂ, මෝහ. හයයි තියෙන්නේ. හේතු හයක් කියලා උන් පෙන්නනවා. මේවා හටගන්නේ කොහේද? හිතේ. ඒවා නැති වෙන්නේ හිතේ. එතකොට අපි මේ හිත ගැන අවධානය වෙන්න ඕනේ. මොකද කුසල හිත දියුණු කිරීමට අකුසල සිත යටපත් කිරීමට සෑහෙන වීර්යයක් ගන්න ඕනේ. ඉතින් භාවනාවක් තුළින් ඒ හිත හොඳට අඳුර ගන්න පුළුවන් වෙනවා. මොහොතෙන් මොහොත මේ හිත වෙනස් වෙනවා. හිතේ ලෝභය නම් වචනයක් ලෝභය, ක්‍රියාවක් ලෝභය. හිතේ ද්වේෂය නම් වචනයක් ද්වේෂය, ක්‍රියාවක් ද්වේෂය. හිතේ අලෝභය නම් වචනයක් අලෝභය, ක්‍රියාවක් අලෝභය. හිතේ අද්වේෂය නම් අද්වේෂය කියන්නේ මෛත්‍රියට. එතකොට වචනයක් මෛත්‍රී, ක්‍රියාවක් මෛත්‍රී. එතකොට මේවා ඇති වෙන්නේ හිතේ නම් අපි මොහොතෙන් මොහොත මේ වෙනස් වෙන හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මයින්ඩ්ෆුල්නස් සති කියන්නේ ඒකයි. හොඳට හිතා තමන්ගේ හිත දිහා තමන්ම බලන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම දේශනා කරලා තියෙනවා. නපරේසං විලෝමානි නපරේසං කතා කතා අත්තනෝ අවෙක්කේය කතානි අකතානිච. න කියන්නේ එපා. පර කියන්නේ අනුන්. නපරේසං විලෝමානි එපා අනුන් දිහා බලන්න. න කියන්නේ එපා කියන්නේ. නපරේසං කතා කතා න එපා පර අනුන් කත අකත. කතා අකත කියන්නේ මොකද? කතා අකත කියන්නේ කල නොකල දේ. අනුන් කල නොකල දේ කියන බලන්න එපා. අනුන් දිහා බලන්න එපා. අත්තනෝවා වික්කිය තමන්ගේ හිත දිහා බලන්න. කතානි අකතානිච තමන් මොනවද කරන්නේ? තමන් මොකද කළේ? තමන් මොකද නොකළේ කියන එක තමන්ගේ ගැන දිහා බලන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ
ලෝකයට මේ නිවනක් පෙන්වලා තියෙනවා. පින්වත්නි මුළු මේ ලෝකේ ඉන්න ශාස්ත්‍රවරු සියලු දෙනාම පෙන්වන්නේ නිවනක් නෙමෙයි සසරක්. දැන් වෙන නොයෙක් ශාස්ත්‍රවරු හිටියා. ආගම් කර්තෘවරු ඒ ඔක්කොම පෙන්වන්නේ යටින් අවීචයේ සිට උඩින් භවග්‍රේ දක්වා මේ විශ්වය සසර. අකුසල් කරනකොට අපාය යන හැටි, කුසල් කරනකොට දේව ලෝක, බ්‍රහ්ම ලෝක වලට යන හැටි, මනුෂ්‍ය ලෝක වල ස්වර්ගයට යන හැටි. නමුත් ඒ කිසිම ආගම් කර්තෘවරේ නිවනක් ගැන පෙන්නලා නැහැ. කොහොමද මේ උප්පත්තියයි මරණයයි මුළු විශ්වයම උප්පත්තිය ඇතිවීම නැතිවීම ඉපදීම මැරීමට භාජනය වෙලා තියෙනවා. දේව ලෝකෙට ගියා, බ්‍රහ්ම ලෝකෙට ගියා. ඒ ආයුෂ කාලය ඉවර වුණාම එතන මැරිලා ආයෙ ගිහින් වෙන තැනක ඉපදෙනවා. ඉතින් මේ සංසාර චක්‍රයක් තියෙනවා, ඇතිවීම නැතිවීම මැරීම ඉපදීම මැරීම. ඒ චක්‍රයෙන් ගොඩ වෙන්නේ කොහොමද කියන එක ඒ කිසිම ආචාර්යවරයෙක් පෙන්නලා නැහැ. එකම එක බුදු ගුණ බුද්ධ ඥානයේ විතරයි මේ සංසාරයෙන් ගොඩ එන්න පුළුවන් කියන නිවන පෙන්වන්නේ. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් මෙන්න මේ නිවන ගැන ගාක් හිතන්න ඕනේ. අපිට ඕනේ සසරද නිවනද? මේ ඒ ප්‍රශ්නෙට අපි ඉස්සෙල්ලාම මෝන දෙන්න ඕනේ. අපිට ඕනේ සසර නම් එහෙනම් ඕනම ආගමක් සසර ගැන කියලා දෙනවා. හොඳ දේවල් කරන්න, පින් කරන්න, දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, ඔය හොඳ සැප ඇති දේව ලෝක, බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. නිවන නැහැ. පින්වත්නි බුදු දානන්ත ඉපදෙන්නේ ඉස්සෙල්ලත් ලෝකයේ සිල්වතුන් හිටියා. ලෝකයේ මේ පංචාභිඥ අර්ථ සමාපත්තිලාභීන් හිටියා. එයා මේ ධ්‍යාන කරපු අය, ගාක් සිල්ව භාවනා කරපු අය. සමථ භාවනාව තුළින් එයා බ්‍රහ්ම ලෝක වලට ධ්‍යාන කළා. බ්‍රහ්ම ලෝක වලදී ඉපදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ විතරයි දැක්කේ මේ බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මොකද ඒ වගේ මේ ආයුෂ කාලය වුණා නැවිලා තවත් තැනක ගිහිල්ලා ඉපදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුනේ සසර ගැන කියන්නේ නෙමෙයි, සසර ගැන කවුරුත් දැනගෙන හිටියා. කුසල අකුසල ගැන දැනගෙන හිටියා. නමුත් නිවන කියන එක ඊට වැඩිය ටිකක් වෙනස්. කුසල් තියෙන්න ඕනේ, සීලයක් තියෙන්න ඕනේ. නමුත් තවත් වැඩි යමක් තියෙනවා. මොකද්ද ඒ? අන්න ඒක තමයි අපි දැන් මහන්සි ගන්නෙ පෙන්නන්න. නිවන් දකින්න පුද්ගලයා කොහොමද මේ පින් කුසල් කරන්න ඕනේ? එයාට ටිකක් ඊට වැඩිය භාර දුර වැඩක් තියෙනවා. එහෙම නැතුව සසර යන්න නම් මේ කරන ඒවා හොඳටම ප්‍රමාණවත්. ඉතින් කොහොම වුණත් සසර අපි මෙච්චර කාලයක්ම ගමන් කරලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වන්න පුළුවන් මේ විපස්සනා භාවනාවට අරමුණු කරලා තියෙන්නේ. මේ විපස්සනා භාවනාව කියන්නේ සතිපට්ඨානය. සති කියන්නේ සිහිය, නුවණ, කුසලසිත. හැමතිස්සෙම කුසලසිත වඩන්න ඕනේ. පින්වත්නි දැන් හිතේ ලෝභය තියෙනවා නම් අලෝභය යටපත් වෙලා. හිතේ අලෝභය තියෙනවා නම් ලෝභය යටපත් වෙලා. මොකද ලෝභය කියන්නේ අපසිත කියන්නේ විරුද්ධ දෙක දැන් ආලෝකයේ තියෙනකොට කළුවර පලා යනවා. කළුවර තියෙනකොට ආලෝකය පලා යනවා. ඒ දෙක එකට හිටින්නේ නැහැ. ඒ වගේ ලෝභයයි අලෝභයයි එකපාරට එක වෙලාවක හිතේ හිටින්නේ නැහැ. එක්ක ලෝභය එක්ක අලෝභය. ද්වේෂයයි අද්වේෂයයි එක වෙලාවක හිතේ නැහැ. ද්වේෂය තියෙනකොට අද්වේෂය නැහැ. අද්වේෂය කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය හිතේ තියෙනකොට ද්වේෂය නැහැ. ඉතින් මොහොතෙන් මොහොත
මේ හිත වෙනස් වෙනවා. කොහොමද අපි මේ වෙනස් වෙන හිත කුසලතාවයක රඳවා ගන්නෙ? ඒකට තමයි මේ විපස්සනාව ගොඩක් ඕන වෙන්නේ. සති පඤ්ඤා දිනු කරන්න. නිතරම අවධානයෙන් ඉන්න ඕනේ කය ගැන, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, වේදනාව ගැන, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ සතර සතිපට්ඨානයේ ඉන්න එකට තමයි සතියෙන් ඉන්නවා කියන්නේ. සතියෙන් ඉන්නවා කියන්නේ මේ සතර සතිපට්ඨානෙන් එකකට වැටලා ඉන්නවා නම් මම මෙතන සතිය තියෙනවා. ඒ සතිය තමයි නිවන් මාර්ගය. ඉතින් අපි මහන්සි ගන්න ඕනේ මෙන්න මේ සතිපට්ඨානෙට අනුව සතියෙන් දවස ගත කරන්න. ඒ තමයි විපස්සනා කියන්නේ. නමුත් තනිකර විපස්සනාවෙන් යන්නත් බැහැ. සීල, සමාධි, ප්‍රඥා කියලා බුදුදහම වහන්සේ පෙන්වුම් කළා තියෙනවා. සීලවත් වෙන්න ඕනේ. නිවන් දකින්න බෑ සීලවත්. සීලයක් නැතුව ස්වර්ගයට යන්නවත් බෑ. අපාය ගාමී වෙනවා සීලය නැත්නම්. ඉතින් සීලය ඉතාමත් අවශ්‍යයි. ඊළඟට සමාධි. සමාධි කියන්නේ සාමාන්‍යයෙන් සමත සමාධියට. ඒ කියන්නේ ධ්‍යාන කරනවා, ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, ඒවා සමත සමාධි. බුද්ධානුස්සතිය, ඔය අනුස්සති භාවනා, ගොඩක්ම සමත සමාධිය. කියන්නේ හිත එකඟ කරගන්න. හිත හැමතිස්සෙම විසිරිල යනවා. හිත එකඟ කරගන්න හරි අමාරුයි. භාවනාවක යෙදෙන්න බෑ. විනාඩි 5ක් ඉන්නකොට හිත ගිහිල්ලා ඉවරයි. නේද? ඉතින් හැමෝම මගෙන් අහන කොහොමද මේ හිත එකඟ කරන්නේ? හිත ලෝකේ අනවතනම යනවා කියලා. අතීතයට යනවා, අනාගතයට යනවා, වර්තමානයේ යනවා. හැම මොහොතෙම විසිරී යන හිතක්. මේ හිත එකඟ කරගන්න ඕනේ. ඒ විදිහේ නොයෙක් විදිහේ භාවනා තියෙනවා. ඒ වයින් හිත එකඟ කරගන්න. එක්කෝ මෛත්‍රී භාවනාව. දස දිශාවට මෛත්‍රී කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව. ඒකේ චිපාන භූතත්ති යම් ප්‍රාණ භූතේ තසාව භය තාවරව භය නැති අනවශේෂ නැතු දීගාව දිග ශරීරයේදී මහන්තාව මහත් ශරීරයේදී මජ්ජිම මධ්‍යම ප්‍රමාණ ශරීරය කාණුක තූල අණු පරමාණු තරම් පුංචි තූල ශරීරයේදී දිට්ඨාව හැට පේන ශරීර අද්දිතා නොපෙනෙන දේව ලෝකවල දෙවි වර්ගෙම transparent body විනිවිද පේනවා. ඒක අපිට හැට පේන්නේ අද්දිතා ඒක දුරේ ඈත දුර වෙනසක් වල වෙන පළාත්වල වෙන රටවල් ගම්වල වල දුර අවිදූරේ ළඟ ඉන්න සත්‍යය භූතාව භූ කියන්නේ භවති කියන්නේ උපන් අය භූතයන්ට නෙමෙයි. භූතාව කියන්නේ උපන් සත්‍යය. සම්භවයේ සීවා කියන්නේ තාමත් ඉපදිලා නැහැ. තාමත් මේ මව කුසේ එහෙම නැත්නම් පිටරේ ඇතුලේ ඉන්නේ ඉපදෙමින් බලාගෙන ඉන්නවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. මේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. මෙන්න මේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී භාවනාව කරනකොට මේ හුඟක් තමන්ගේ හිත එකඟ වෙනවා. ධ්‍යාන වලට යන්න පුළුවන් සමත භාවනාව. ඒ භාවනාව කරනකොට අපේ හිතේ තියෙන තරහව, දුක, බය, සැක කොහොම නැති වෙනවා. ඉතින් නිතර දෙලේ අපි මේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන තිත්තං චරං නිසින්නෝ. තිත්තං කියන්නේ හිතගෙන ඉන්නකොට, චරං ඇවිදිනකොට, නිසින්නෝ ඉඳගෙන ඉන්නකොට, සයනෝ නිදාගෙන ඉන්නකොට. යාවතස් විගත නිද්දෝ කියන්නේ මොකක්ද? ආදම් කියනවා නේද? මොකද යාවතස් විගත නිද්දෝ කියන්නේ? මොකද? නිින්ද යනතුරු ඒ සංසතින් අදිත්තේ මේ මෛත්‍රී සතිය අදිස්ථාන කරන්න කියලා.
ඉතින් මෙහෙම මෛත්‍රී භාවනාව කරනවා නම් යමෙකුගේ හිතේ තියෙන දුක, බය, සැක හැම ඉරියව්වෙම කරන්න පුළුවන්. ඇවිදවිද කරන්නත් පුළුවන්. ඉඳගෙන කරන්නත් පුළුවන්. හිටගෙන කරන්නත් පුළුවන්. නිදාගෙන කරන්නත් පුළුවන්. හැම මොහොතේම මේ මෛත්‍රී භාවනාව දස දිශාවේ සියලු සත්‍යෝ නිදුක්කේත්වා නිරෝගීත්වා සුවපත්ත්වා. ඕක කියා ඉන්නකොට මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මෙතන මම කියන සංඥාවක් නැහැ. සත්‍යෝ කිව්වම දස දිශාවේ ඉන්න සියලු සත්‍යෝ. එතකොට අපි මෛත්‍රී කරන්න ඕනේ අපේ යාළු මිත්‍රයන්ට පවුලේ අයට නෙමෙයි මුළු ලෝකෙටම. යම් කිසි මාවක් ඒකේ කියලා තියෙනවා එකම දරුවට යම් විදියකට මෛත්‍රී කරනවාද මාතා යතානියම් පුත්තන් ආයුෂයෙන් කියන්නේ ජීවිතේ පරදුවට තියලා තමන්ගේ එකම දරුවට මෛත්‍රී කරනවා ඒවම්පි සබ්බ භූතේසු මොකද ඒවම්පි කියන්නේ ඒවම්පි කියන්නේ ඒ වාගේ සබ්බ භූතේසු සියලු සත්‍යයන්ට ඒ කියන්නේ අම්මා කෙනෙක් මෛත්‍රී කරනවා තමන්ගේ දරුවට ඒ වාගේ සබ්බ භූතේසු මාන සම්භාවය අප්‍රමාණ මනස සම්භාවයට අනන්ත සත්වයින්ට අහසේ පොළවේ හැමතැනම ඉන්න පේන නොපෙනෙන දිග පොඩි උපන් හැම සත්‍යයකටම මේ මෛත්‍රී භාවනා අප්‍රමාණ්‍ය ධර්මයක් ප්‍රමාණයක් කරන්න බෑ. නිතර වේලේ මෙන්න මේම ලෝක සත්‍යයන්ට මෛත්‍රී පතුරවන්න කියන්නේ. ඒක තමයි සමත සමාධියක්. ඔහොම යනකොට සමත සමාධිය ඇති වෙනවා. ඉතින් එහෙම සීල සමාධි ප්‍රඥා හොඳට සිල්වත් වෙලා මේ වාගේ නිතර දෙවේලේ මේ මෛත්‍රී භාවනාව පුරුදු කරනවා නම් අන්න එහෙම එක්කෙනෙකුට තමයි ඊළඟට ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන්නේ විපස්සනාව කරන්න පුළුවන්. ඒකයි කෙලින්ම විපස්සනා කරන්න බෑ. බැරි අර සීල සමාධි හොඳට පුරන්නේ නැත්නම් විපස්සනා කරන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. කරන්න බෑ. හිත එකඟ කරන්න බෑ. හිතේ ලක්ෂ කෝටි ගණන් සිතිවිලි ඇති වෙවි නැති වෙවි යනවා. ඒ හිතේ තියෙන සිතිවිලි අඳුන ගන්න බෑ සමාධි හිතක් නැතුව. අන්න ඒකයි සමාධි හිත කියන්නේ ඒකාග්‍රතාවය. කියන්නේ හිත මේ මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපාන සතියෙන් හරි එකඟ කරගන්න ඕනේ. ඒකාග්‍ර කියන්නේ එකඟ කරගන්න ඕනේ. ඒ කියන්නේ හිත විසිරී යන ගතිය නවත්තලා එකම අරමුණක නවත්වා ගන්න ශක්තිය තියෙනවා. අන්න එහෙම කෙනෙකුට තමයි විපස්සනාව සාර්ථක වෙන්නේ. ඉතින් දැන් කොහොමද මේක කරන්නේ? නිවන් මාර්ගයට යන්න නම් මේ විදිහේ ක්‍රියාදාමයක් තියෙනවා. විපස්සනා කියන්නේ ඔය සතර සතිපට්ඨානෙන් ජීවත් වෙනවා කියන එක. ඉතින් දවස පුරා පුළුවන් අපිට සතර සතිපට්ඨානෙන් ඉන්න. එහෙම නැත්නම් භාවනා කරනකොටත් පුළුවන් සතර සතිපට්ඨානය වඩන්න. ඒ සතර සතිපට්ඨානයේ භාවනාවේදී වඩනවා නම් අන්න එහෙම එක්කනට පුළුවන් දවස පුරා සතියෙන් ඉන්න. සතර සතිපට්ඨානයට අනුව ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ දෛනික ජීවිතේ වියනකොට, පියනකොට, ගෙවල් වස් කරනකොට, අතු ගන්නකොට, රස්සාව කරනකොට, මගතොටේදී, රැකියාවටදී හැම වෙලාවෙම මේ සතර සතිපට්ඨානයෙන් ඉන්න පුළුවන්. ඉතින් මේක දිනපතා දෛනික ජීවිතේට ඈඳගන්නේ කොහොමද? වඩාත්ම හොඳයි සුමානයක් විතර රිට්‍රීට් එකකට ගිහිල්ලා භාවනාව ටික පුරුදු වෙනවා නම් එතකොට Tamanට තනියම ගෙදර ඉඳන් කරන්න පුළුවන් වෙනවා. සුමානයක් හරි දවස් 10ක් හරි කොහේ හරි ඒ භාවනා වැඩසටහන් තියෙනවා. ඒ වගේ නැවතිලා ටිකක් භාවනා කරලා පුරුදු වෙච්ච අයට තනියම ගෙදර ඉඳන් කරන්න සාර්ථක විදිහට කරගන්න පුළුවන් වෙනවා. එහෙම කරනකොට තමන් හොඳ ධර්මයට අනුව ජීවත් වෙන්න හැකියාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ දැනගත්ත
ඒක ක්‍රියාත්මක කරගන්න බෑ. හිත එකඟ කරගන්න බෑ. හිත වසඟ කරගන්න බෑ. හිත තමන්ට ඕන විදිහට අවනත කරගන්න බෑ. හිත හැමතැනම අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. වර්තමානයේ හිත තැම්පත් කරගන්න අමාරුයි. ඉතින් මේ භාවනා අරමුණක් නැතුව මේ නිවන් මාර්ගයට පිවිසෙන්න අමාරුයි. සීල සමාධි ප්‍රඥා. සීලය තියෙනවනේ, ඊළඟ සමාධි කියන්නේ සමත භාවනාව, ප්‍රඥා කියන්නේ විපස්සනා භාවනාව. ඒ කියන්නේ 2/3 of the way is meditation. ඉතින් භාවනාවෙන් තොර මේ නිවන් මාර්ගයට ඉන්න බෑ. මොකද මේ නිවන තියෙන්නේ කුසල් සිත හැම තිස්සෙම වර්ධනය කරන්න ඕනේ. ඉතින් හිතක් නෙමෙයි, හිත අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ හිතේ තියෙන අකුසල් යටපත් කරන්න ඕනේ. ඊළඟට හිතේ තියෙන කුසල් වැඩි දියුණු කරන්න ඕනේ. ඉතින් මේක නිකන් හරියට අපි හිතමු ගයක් සුද්ධ කරනවා කියලා කාමරේ. අපිට කාමරයක් සුද්ධ කරන්න ඕන නම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අතු ගාලා ඔක්කොම තියෙන කුණු ටික එළියට දානවානේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක ආපහු ඕකට කුණු ඇතුල් කරන්න බැරි වෙන්නේ කාපට් දාලා ජනේ දොරවල් වහලා ඒවට ආයෙත් කුණු ඇතුල් වෙන එක නවත්ත ගන්න ඕනේ. තුන්වෙනි එක ඊළඟට අපි ලස්සන මල් ගෙනලා තියලා මල් බඳුන් තියලා මේ ගේ කාමරේ සරසනවා. හතරවෙනි එක දවස පුරාම දවසින් දවස මේ මල් බඳුන් අස් කරනවා, අලුත් මල් දානවා, තව ලස්සනට මේන්ටේන් කරනවා. ඒක පවත්වාගෙන යනවා. දැන් ඔතන කාර්ය හතරක් කරනවානේ. අපේ හිතත් ඒක තමයි. ඉස්සෙල්ලා හිතේ තියෙන කුණු ගොඩක් කරා. මොනවද හිතේ තියෙන්නේ? පුළුවන් තරම් හැම මොහොතේම හිත ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ කුණු එන්න දෙන්නේ නැතු තියෙන කුණු අයින් කරන්න ඕනේ. මොනවද මේ හිතේ තියෙන්නේ? අපද්‍රව්‍ය. ඒකයි කියන්නේ සචිත්ත පරිවර්තන. සචිත්ත කියන්නේ සොකීය චිත්තේ තමන්ගේ හිත. පරිවර්තන කියන්නේ පිරිසිදු කරන්න ඕනේ. දැන් ශරීරය නම් අපිට පිරිසිදු කරන්න පුළුවන්. දවසට කී සැරයක් පිරිසිදු කරනවා. හොදනවා, සබන් දානවා, ආයෙත් හොදනවා, ආයෙත් අඳිනවා. ඔක්කොම ශරීරය නම් දවසට 10 සැරයක් හරි සුද්ධ කරනවා. හිත පිරිසිදු කරන්නේ කොහොමද? හිත අපිරිසිදු වෙනවද? කොයි වෙලාවද? ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ ඔක්කොම ඇතිවෙන පරිගැනීම හිතේ තියාගෙන ඉන්නකොට ඕවා තියෙනකොට හිත අපිරිසිදු වෙනවා. දැන් කොහොමද මේ අපිරිසිදු වෙච්ච දේවල් ඉස්සෙල්ලාම පිරිසිදු කරන්නේ? අතුගාලා දාන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? හිතේ මේවා තියෙනවා වගේ හිතේ මේවා වෛරයක් තියෙනවා, ලෝභයක් තියෙනවා, මානයක් තියෙනවා. ඕවා මොහොතේ මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙන ගාමනේ තමන්ගේ හිත දිහා බල අකුසල් අඳුර ගන්න ඕනේ. ඒ හිත අඳුර ගන්න ඕනේ. ඉතින් නිතරම අර භාවනා යෝගී වෙලා ඉන්නකොට හිත අඳුර ගන්නවා. නිතරම මෛත්‍රී කරන එක්කෙනෙකුගේ හිතට තරහක් ආව කොහොමද මෛත්‍රිය උරුගෙනලට? දැන් මගේ මෛත්‍රිය නැහැ. අන්න තේරුම් ගන්න පුළුවන්. ඉතින් කිසිම භාවනාවක් කරන්නේ නැත්නම් ඔය ඉන්න තරහාගියත් එකයි ඕන දෙයක් හිතට ආපේව කතා කරනවා, ඕන එකක් කියනවා, ඕන එකක් කරනවා. හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. අවුෙච්ච දේ කරනවා. මොකද හරියට දැන් මේ රටේ යනකොට රෝඩ් මැප් එකක් ගෙනියනවා නේ. පාරවල් හරියට හරි ඉක්මනට ඒකෙන් යනවා. රෝඩ් මැප් එක නැත්නම් පාරවල් දෙනවා. මේ හැමතිස්සෙම එක බල යන්නේ. වැරදුනොත් මේ පාරවලදී ආපහු ආරෝගන වෙලා හරි පාරට යන්න පුළුවන්. දැන් යමුකුට රෝඩ් මැප් එකකුත් නැත්නම් ඒ කාර්යය එලවන්න පුළුවන් මේ දක්ෂතාවයකුත් නැත්නම් කොහොමද ගමන යන්නේ? එයාට
පාරේ තියෙන සලකුණු මග සලකුණු ඒවා අනුව එයාගේ කාර්යක නවත්තන්න ඕන වෙලාවට නවත්තන්නේ, හයියෙන් යන්න ඕන වෙලාවට හයියෙන් යන්නේ නැත්නම්, හෙමින් යන්න ඕන වෙලාවට හෙමින් යන්නේ නැත්නම්, සලකුණු වල නවත්තන්නේ නැත්නම්, if he doesn't know how to avoid traffic, he doesn't know where to turn. එහෙම එක්කෙනෙකුට Tamanට අවශ්‍ය තැනට යන්න පුළුවන්. නේ? විනාශයක් නේ. ඒ වගේ තමයි හිතන්නේ. හිතක් දන්නේ නැහැ මේක හරි පාර මේක වැරදි පාර. දන්නේ නැත්නම් මොකද වෙන්නේ? වැරදි පාර යනවා. එයා හිත දන්නේ නැහැ මේ හරි පාර මේක ගියාට කමන්නේ 100 miles per hour. මේක හරි පාර මේක highway. මේක ගියාට කමන්නේ. නරක පාරට ආවම මේක වැරදි මේකෙන් හරවන්න. නවත්තන්න හරවන්න. මේ හිත තමයි මේ ඔක්කොම කරන්න ඕනේ. අකුසල වලට යනකොට හිත ඒක අඳුරගෙන එතන නවත්තලා ආපහු හැරෙන්න ඕනේ. මේක අකුසල මේ පාරේ ගියොත් මේ මම් මුලා වෙනවා. අපායගාමී කියන එක තමන්ගේ හිත තමන් විතරයි දන්නේ. ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ. ඉතින් කිසි කෙනෙකුට මේ හිත පාලනය කරන්න බෑ. හිතෙන් තමයි හිත දකින්නේ. ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. අතින් පයින් ස්පර්ශ කරන්නත් බැහැ. නමුත් හිත තියෙන විදිහ අපි දන්නවා. හිත දකින්න ඕනේ තවත් හිතකින්. මගේ හිතේ තරහක් තියෙනවා කියලා දකින්නේ තවත් හිතකින්. ඒක දැක්කේ නැත්නම් තරහ හිතම පවත්වනවා. දැන් මේක දකින්නේ කුසල හිතකින්. අකුසලයේ දකින්න බෑ. තරහින් තරහව දකින්න බෑ. කලුවරින් කලුවර බලන්න බෑනේ. ආලෝකයෙන් ආලෝකය බලන්න බෑනේ. ආලෝකයෙන් කලුවර බලතයි. ඒ වාගේ. ඉතින් ආලෝකයක් ආවොත් විතරයි අර අකුසල හිත දකින්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ කුසල හිතක් ආවොත් තමයි දන්නේ දැන් පාර වැරදුනා කියලා. නැත්තම් වැරදි පාරේ යනවා. අකුසලයේ දිදීම යනවා. ඒක නවත්තන්නත් බෑ, හරවන්නත් බෑ. කුසල හිතක් එනකම්ම අකුසල හිතේ යනවා. ඉතින් දැන් ඕක තමන්ම දැනගෙන කරන්න ඕනේ. මේක අකුසල, මේක වැරදි, මේක නවත්තන්න, හැරෙන්න. ඔක යන්නේ එපා. ඔය ලෝභ, දේශ, මොහ, මාන, ඊර්ෂ්‍යා, වෛර එකක්වත් අල්ලන්න එපා. අපායගාමී. මේක තමයි නිවන් මාර්ගය, මේ තමයි ස්වර්ග මාර්ගය. හරවල එන්න අලෝභ, අද්වේෂ, අමෝහ, ශ්‍රද්ධාව, සති කියන එක තමයි හැම හිතේම තියෙන්නේ. සතිය නැත්නම් මේක අකුසල් කියලා දන්නේ නැහැ. මේක කුසල් කියලා දන්නේ නැහැ. ඒකයි සතිපට්ඨාන වඩන්නේ කියන්නේ. සතිය තියනවා නම් කපාට දන්නවා දැන් මගේ හිතේ අකුසල. දැන් මගේ හිතේ කුසල. සතිපට්ඨානෙ දිනු කරනකොට අන්න කුසල අකුසල කියන එක හොඳට Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ භාවනාවක යෙදෙන්න ඕනේ කියන්නේ. ඉතින් යම් කිසි මේ සතිපට්ඨාන භාවනාව කරනකොට අපිට තේරුම් ගන්නවා මේ තමයි කායානුපස්සනාව, කායානුව දකින්න අනුපස්සනාව. අනුපස්සනාව කියන්නේ අනුව දකින්නවා කියන එක. කය අනුව දකින්නවා කියන්නේ මේ කයේ ස්වභාවය දකින්නවා. මේ කය පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදලා තියෙන්නේ. මේ කය මේ ආහාර මේ කය පවතින්නේ මම නිසාද බාහිර ලෝකයේ නිසාද? ඔය තේරුම් ගන්නවා කය ගැන බලනකොට. කය පවතින්නේ ආහාර නිසාද මම නිසාද? හිතන්න බලන්න. ඒ තමයි කායානුපස්සනාව. කය පවතින්නේ වාතය නිසාද නැත්නම් මම නිසාද? අපි දවසකට කොච්චර වාතය ඇතුල් කරනවද පිට ගන්න? කොච්චර කෑම කනවද?
තොන් ගණන් කෑම කාලා තියෙනවා. ශරීරේ පවත්න්නේ කෑම නිසාද මම නිසා. හොඳට හිතන්න. වාතය කොච්චරද? වතුර කොච්චර බීලා තියෙනවද? දවසකට. උෂ්ණය. ඒ උෂ්ණය වැඩි වුණා නම් ශරීරය පිච්චිලා යනවා. අළු වෙලා. උෂ්ණය අඩු වුණා නම් අයිස් කුට්ටියක් වෙලා මැරෙනවා. එතකොට දැන් තේරුම් ගන්නොත් මගේ ශරීරයේ උෂ්ම ගන්නේ නැතු විනාඩි 5ක් හිටියන ඒත් මැරෙනවා. කෑම නැතු හිටියත් මැරෙනවා. වතුර නැතු හිටියත් මැරෙනවා. උෂ්ණය නැතු ගන්නට අඩු වැඩි වුණා නම් ඒත් මැරෙනවා. එතකොට දැන් ඕවා මේ ශරීරය දිහා හොඳට බලනකොට තේරුම් යනවා මේ ශරීරයේ තත්ත්වය මේකයි. මම කියලා අල්ලගත්තට මොකද මේ එක පරමාණුක මට අයිති නැහැ ඔක්කොම මේ බාහිර ලෝකෙන් ලබාගත්ත පරමාණු. එහෙම තේරුම් ගන්නකොට ඔන්න සතිය පවත්වන්න පුළුවන් වෙනවා කය ගැන. එක්ක නැත්තම් කයේ ස්වභාවය දෙතිස් ගුණතර එක්ක නැත්තම් ඔය කයේ ආනාපාන සතිය ඒකත් කායානුපස්සනාව. නාසයට වාතය තුල් වෙන හැටි පිට වෙන හැටි. ඔහොම එක එක තියෙනවා කය අනුව බලන ක්‍රම. ඒවා හැමතිස්සෙම පුරුදු කරන්නත් ඕනේ නැත්නම් ඔය සතිය පවත්වන්න බෑ. එතකොට තමයි සතිය පිහිටන්නේ. සතිය කියන්නේ කුසල සිත. කුසල සිත තියෙනකොට එතන ශ්‍රද්ධාව තියෙනවා. සති, විරිය, අලෝභ, අද්වේෂ, තත්ත්ව මච්ඡත්ත මොම කිය කුසල සිතේ 25ක් විතර තියෙනවා චෛතසික කුසල චෛතසික. සතිය තියෙනවා නම් තමයි මේ ශ්‍රද්ධා ආදී මේ ඔක්කොම කුසල චෛතසික ඇති වෙන්නේ. සතිය නැත්නම් අකුසල චෛතසික. සතිය කියන්නේ සිහිය නෙමෙයි. සිහිය තියෙනවා කුසල සිතේ තියෙනවා අකුසල සිතේ තියෙනවා. අකුසල කරන්න බෑනේ සිහිය නැතුනේ. හොඳ සිහිය අකුසල කරන්නේ නේ. මේ මරන්නේ හොරකම් කරන්නේ හොඳ සිහිය. ඒක තියෙන අකුසල සිතේ. අකුසල සිතේ සතිය නෑ. සතිය තියෙන්නේ කුසල සිතේ විතරයි. සතර සතිපට්ඨානයේ තියෙන්නේ කුසල සිතේ. ඒකයි අපි මේ භාවනාවක රැඳෙන්න ඕනේ කියන්නේ මේ කුසල සිත වර්ධනය කරන්න නම් අර සතිපට්ඨානේ භාවනාවේ හොඳට යෙදෙනවා. ඒක ශරීරය ගැන දන්නවා. තමන් මේ ශරීරය මගේ කියලා කිව්වට මේකේ අයිතිවාසිකමක් නැහැ නේද කියලා තේරුම් ගන්නවා. එතකොට ටික ටික මේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා වෛර ඔක්කොම අඩු වෙනවා. අයිතිවාසිකම් නැති ලෝකෙකනේ අපි ඉන්නේ නේ. තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනකොට අනිත් ඔක්කොම අකුසල යටපත් වෙලා යනවා. ඉතින් ශරීරය ගැන ওই විදිහට බලන්න ඕනේ. වේදනාව ගැන බලන්න ඕනේ. ඒක විශාල දෙයක් මත ප්‍රතිපත්තාන ගැන කියන්න වෙලාවක් නැහැ. නමුත් මේ වේදනාවල් ඇති වෙන හැටි නැති වෙන හැටි වේදනා පත්‍ය තණ්හා නේද? මොකද වේදනා පත්‍ය තණ්හා කියන්නේ? සැප වේදනාවක් ආවම තණ්හාව ඇති වෙනවා. ස්කන්ධාසාදී ඉන්ද්‍රියන්ට බාහිර ලෝකෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු හමු වෙනකොට ඒවා සැපන හොඳන සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වුණා අපි නිකන් ඉන්නවා. හොඳයි සැප වේදනාවක් කියලා ඒක ඉවර කරලා එතනින් ඉවර කරනවා. එක සැප වේදනාවක් ඇද්ද? මාදි දෙක ඇද්ද? 100 10 කොච්චරද මාදි? දැන් මොකක්ද අපි එතෙන්දී ඇති වෙන්නේ? අර වේදනාවල් වලට තව ඉල්ලුමක් නේ. ආසාව, කැමැත්ත, තණ්හා ඇති වෙනවා. ඒකයි කිව්වේ වේදනා පත්‍ය තණ්හා කියලා. ඉතින් මේ සැප වේදනාවල් නිසා අපි දන්නේම නැහැ අපි ඒවට ඉල්ලුමක් තණ්හාවක් ඇති කරනවා. දැන් ඕක ගන්න කෙනෙක් මේ වේදනාවට යට වෙනවද නැද්ද? දන්නේ නැත්නම් අවු වෙනවා.
සැප වේදනාව ආව ගමන් මේකට යට වෙනවා. භාවනා කරලා වේදනාව ගන්න එකන එයා ගන්නවා මේ වේදනාව මාව මහා උගුලක්. හොඳ වේදනාවක් නිසා තණ්හාව ඇති වෙනවා. දුක් වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. අනේ ඒක තේරුම් ගත්තට පස්සේ ඔන්න වේදනානුපස්සනාව කරනවා කියන්නේ ඕක. එහෙම තේරුම් ගන්න ඕනේ. කායානුපස්සනාව එක්ක කායanව බලන්න ඕනේ. එක්ක වේදනාවanව බලන්න ඕනේ. නැත්නම් චිත්තානුපස්සනාව හිතානුව බලන්න ඕනේ. මගේ හිතේ දැන් ලෝභයක්. මේක මගේ පාර වැරදිලා. නවත්තන්න ලෝභය යන්න. ලෝභය අතාරින්න. මොහොතේ ඇති වෙන දැන් මගේ හිතේ ද්වේෂයක්. මේ ද්වේෂයෙන් මම දැන් දුක් විඳිනවා අනන්ත ජාති දුක් විඳිනවා. නැත්තම් පාර වැරදිලා හදවන්න. හරි පාර දාගන්න අද්වේෂය. මෛත්‍රී භාවනාවේ ද්වේෂය කපලා දාන්න. ඔහොම තමයි දැන තමන්ගේ හිතට එන අරමුණු අකුසලතාවය අපි හිතෙන් ඈත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක කිසි කෙනෙකුට කරන්න බෑ. තමන්ට විතරයි කරන්න පුළුවන්. තමන්ගේ හිත දන්නේ තමන්. තමන්ට විතරයි මේ අවබෝධය ගන්න පුළුවන්. හිතෙන් හිත අවබෝධ කරගන්න ඕනේ. මේ අකුසල සිතක් කියලා දැනගන්න ඕනේ. මේක කුසල සිතක් කියලා දැනගන්න ඕනේ. ජානාති පජානාති. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. මේක රාගසහිත සිතක් කියලා පජානාති ජානාති දැනගන්න. දැනගත්තට පස්සේ මේකෙන් නැති වෙන්නේ මේක නිසා මම අනන්ත ජාති දුක් විඳිනවා කියලා තමන්ට ටිකක් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අනවශ්‍ය රාගයකින් කම්සප විඳිනායට රාගය අවශ්‍ය වෙන්නේ තමන්ගේ ජීවිතයේ ගෙනේ පෞල් රකින්න නම් අනවශ්‍ය රාගවල තියෙනවානේ. ඕන නැති දේවල් වලට තියෙන ආසාව ඒවන් ගාත අතාර ගන්න පුළුවන්. එතකොට තමන් ඒවට ගැටි වෙන්නේ නැහැ, යට වෙන්නේ නැහැ. ඒව අවශ්‍ය ප්‍රමාණයෙන් විඳින කරන ඒව එතන ඉවර කරනවා. ඒවා නිසා තණ්හා උපාදානයට යන්නේ නැහැ. උපාදානය කියන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. මොකද උපාදානය කියන්නේ? තදින් ග්‍රහණය කරන අල්ල ගන්නවා. ඒ පාරෙන් උපාදානපච්චය භවය අල්ලනවා. ඊළඟ ආත්මයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොහොත අපි මේ භවය අල්ලගෙන ඉන්නේ. ඇයි? හැම මොහොතෙම තණ්හාපච්චය උපාදානපච්චය භව. දැන් අපි මොනවද ලෝකේ අල්ලගෙන ඉන්නේ? මම වගේ නේද? ඔච්චර දේවල් අල්ලගෙන ඉන්නේ අතාරින්න බෑ. ඉතින් ඕක අපි තේරුම් ගත්තට පස්සේ ටික මේ අයිතිවාසිකම් නැති ලෝකයක් මේවා අපි අතාරිනවා කොහොමද නැරුණා කොහොමද අතාරිනවනේ. බැලෙන්න මොනවද මේ අතාරින්න කියලා ටික හිතෙන් මේ අතාරින්නේ. හිතෙන් කියන්නේ හිතේ තියෙන ලෝභයයි අතාරින්නේ. ඒ කියන්නේ ගෙවල් දොරවල් ඔක්කොම අතාරලා මේ මං වාගේ සිවුරු දාගෙන පිට වෙන්නේ කියන එක නෙවෙයි. මේ ලෝභය ඇති වෙන්නේ කොහේද? කොහෙද ලෝභය ඇති වෙන්නේ? හිතේ. ලෝභය නැති වෙන්නේ කොහේද? හිතේ. මේක හිතෙන් කරන දෙයක්. You distance yourself in your mind. ඉතින් තමයි ජීවත් වෙන්න ඕනේ, ඒ සල්ලි ආව කරන්න ඕනේ, ගිහිගේ ඉන්න ඕනේ. ඒ වැඩ රාජකාරී කරන්න ඕනේ. නම් හිතට එන ලෝභ ද්වේෂ මොහ නැතුව ඉන්න පුළුවන්. අන්න ඒකයි කුසලතාවය කියන්නේ. ඉතින් හිතේට ලෝභයක් නම් මේක ලෝභයක් කියලා එකයින් කරගන්න. මොහොතෙන් මොහොත ඒක කරන්න ඕනේ. මේ හිතට ද්වේෂයක් ආවම මේක ද්වේෂයක් අතාරිනවා. හිතට පරිගැනීමක් ආවම ඊර්ෂ්‍යාවක් ආවම දැනගන්න. දැනගෙන මේක ඊර්ෂ්‍යාව ඕනේ අතාරිනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්නේ අත්තනෝ අවික්කේය කතානි අකතානිච. අනුන්ගේ බලන්න එපා. අනුන්ගේ හිත අපි දන්නේ නැහැ. දැන් මම ප්‍රශ්නයක් කරනවා. වැඩි අපි බලන්නේ තමන්ගේ දිහාවද අනුන්ගේ දිහාවද? අන්න වැඩි චතන.
අනුන්ගේ හිතවිල්ල අපි දන්නවද? තමන්ගේ හිතවිලි දන්නවද? අපි දන්නේ අනුන්ගේ හිතවිලිද තමන්ගේ හිතවිලිද? ඒ වුණාට කියන්නේ මම දන්නවා එයා හිතන දේවල් මම දන්නවා කිව්ක බොරු. අනුන්ගේ හිතන දන්නේ නිකන් බොරුවට ඉමේජිනේෂන් එක කියන්නේ අනුමානයක් කරන බොරු. තමන්ගේ ඉතරයි දන්නේ තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාව තියෙනවා, තමන්ගේ හිතේ මානය තියෙනවා, තමන්ගේ හිතේ වෛරය තියෙනවා, තමන්ගේ හිතේ අකුසල් තියෙනවා, තමන්ගේ හිතේ දැන් කුසල්. දැන් මම ප්‍රශ්නයක් කරනවා. අනුන්ගේ ගැන බලනකොට තමන්ගේ හිතේ ලෝභ ද්වේෂ මොහ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. තමන්ගේ හිත දිහා බල ඉන්නකොට තමන්ගේ ලෝභ ද්වේෂ මොහ වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. එහෙමනම් අපි අනුන්ගේ දිහා බලන එක අතිනුපාඩුනේ. කරදර මුලකට වැටෙනවා. තමන්ගේ දිහා බලාගෙන ඉන්නා තමන්ගේ හිත දිහා ධර්මගේ හිතේ ලෝභ ද්වේෂ මොහ මේක හරි නෑ කිච්චයි තීතා ඉන්න එකන තමන් කොහොම හරි ඒවෙන් ගොඩ එන්න බලනවා. දැන් නමුත් දැන් උගාකයහම එහෙම පුළුවන් ද දරුවෝ එක්කෙනා වැරදි කරනකොට ඒගොල්ලන්ගේ වැරදි බලන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන් හදාගන්නේ කොහොමද? මගේ ප්‍රශ්න අහලා තියෙනවම දැන් තමන්ගේ හිතේ තරහව ඇතුව අනුන්ව හදන්න පුළුවන්ද? අනුන් හදන්න යන්නේ තරහෙන්ද මෛත්‍රියෙන්ද? මෛත්‍රියෙන්ද තරහෙන්ද? ඔව් බණින්නේ දොස් කියන්නේ මෛත්‍රියෙන්ද තරහෙන්ද? හොඳට හිතලා බලන්න. තමයි මෛත්‍රියෙන් කියනවා නම් සද පරිසර විදියට කියයිද නැත්නම් මේ පැත්තකට ගෙනල්ලා අනේ ඔයා කොහොම කරන්නේ කොහොමද හොඳ නැහැනේ මට නම් කමන්නේ ඔය මොනවා කිව්වද මේ don't do that කියලා ඒක ආදරෙන් කියනවාද නැත්නම් සද පරිසර විදියට කියනවාද බණිනාට දොස් කියනවාද එයාත් එක මම මොනවද ඊට පස්සේ නෑ මම එයාව අතහැරලා දානවාද කපලා දානවාද දැන් බලන්න අපි අනුන් හදන්න යන්නේ කොයි විදියටද කියලා. එකම එක විදියයි අනුන් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රියෙන්, ආදරයෙන්, කරුණාවෙන්, සතුටින්, සන්තෝෂයෙන් ඒකනාට තියෙන වාසිය පෙන්වලා දීලා for yourself don't do that. Not for myself. For me it's all right. For yourself don't do this. එහෙම කියලා ආදරෙන් කරුණාවෙන් සමහර විට හදන්න පුළුවන්. නමුත් අනුන්ගේ වැරදි වලට සමාව දෙන එක ඊටදී හරි ලේසි. ඔය අනුන් හදන්නකින් අපි සමාරු වෙනවා. නේ? ඒකදී හොඳයි සමාව දුන්නා. ඒතකොට ප්‍රශ්න නමගේ මම දැන් හොඳට අහලා පුරුදුයි. ඔක්කොම දානකට සමාව දෙනකොට ඒගොල්ලන් අපව පාස්ගෙන ඉන්නවා. එහෙම කොහොමද ඒගොල්ලන් සමාව දෙන්නේ? ඒකලගේ වැරද්ද පෙන්වන්න ඕනේ. ඉතින් ඕකලා කියන්නේ හිතේ තමාව තියෙන හිත. මෛත්‍රිය තියෙනවා නම් සමාව දෙන්න පුළුවන්. අනේ පව යන්නේ පව කර ගන්නවා. මේ මට බැලලා එයා පව සිද්ධ කර ගන්නවා. පව මේ අපාය යනවා. කියලා එයා ගැන කරුණාවක් උපදවලා එයාට සමාව දෙන්න පුළුවන්. ඉතින් එයා හදන්න ඉස්සෙල්ලා එයාට සමාව දෙනවා නම් අපිට උගා ක්ලේශයක් තියෙනවා. මෛත්‍රී කරන එකට විතරයි ඒක කරන්න පුළුවන්. ඉවසන්න ඕනේ. ඉතින් අනුන්ගේ වැරදි ඉවසනකොට ඒ බොරු කතාව දෙපාරක් තුන් පාරක් හතර පාරක් ඉවසනවා. දැන් අය බනිනු. මෙයා ඉවසනවා. දැන් අරයට කැමතිද ඔකට? බනින එක නේද කිසි ගැටියක් නැහැ නේ ඉවසනවා. ටිකක් වෙලා ගාලා ඊට පස්සේ අත්හැරලා දානවා. බලලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපිට ඉවසන්න පුළුවන් නම් අපිට මේ ඕනම තැනක් අපිට ජය ගන්න පුළුවන්. ඒ ඉවසන්න නම් හැබැයි මෛත්‍රී භාවනාව හොඳට තියෙන්න ඕනේ. තමන්ගේ හිතත් දැනගෙන ඉන්න ඕනේ. විපස්සනාවෙන් දැනගෙන ඉන්න වැඩක් නැහැ. මේ තරහ හිත නිසා මම දැනුත් දුක් විඳින අනන්ත ජාති දුක් විඳිනවා. ඉතින් මම
කියන්නේ ගියේ ඔය කොහොමද මේ අකුසල සිත යටපත් කරගන්නේ කොහොමද මේ කුසල සිත දියුණු කරගන්නේ කියන එක ඒ භාවනාවක් අනුව වීර්යය තියෙන්න ඕනේ. වීර්යය නැතුව බෑ. ඉදමිකේ වික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං. ඒ කියන්නේ මොකක්ද? නූපන් අකුසලයක් ආයි නූපද වීමට මගේ හිතේ කවදාම මම බොරු කියලා නැහැ. මම අකුසලේ කළා නැහැ. ආයි මම අනාගතෙත් මම කවදා බොරු කියන්නේ. අන්න නූපන් අකුසල නූපද වීමට චන්දං ජනේති. ඡන්දයක් කියන්නේ කැමැත්තක් තියෙන්න ඕනේ. මම මේ වගේ ජාව වැඩ කරන්නේ නැහැ. මම ඉස්සර කළෙත් නැහැ දැන් කරන්නේ නැහැ. මම අනුන්ට ඊර්ෂ්‍යා වෛර මාන ඕමය කරන්නේ. ඒක ඉස්සර කරන්නේ මම දැන් කරන්නේ. අන්න චන්දං ජනේති කියන්නේ කැමැත්තක් ඇති කරගන්න. වායමති විරියම් වීර්යයක් ඇති කරගන්න ඕනේ. වීර්යය නැත්තම් ඔකට යටත් වෙනවා. අකුසලයට යටත් වෙනවා වීර්යය නැත්තම්. ඉතින් කැමැත්තක් ඇති කරගන්න ඕනේ අකුසල සිත් මං ඇති කරන්නේම නැහැ කියන කැමැත්ත තියෙනෝනේ චන්දං ජනේති වායමති විරියම් වීර්යයක් ඇති කරගන්න ඕනේ. ආරබති චිත්තං හිතක් ආරබන්න ඕනේ. මම ඊට පස්සේ මම කවදාවත් මේ වැරද්ද කරන්නේ නැහැ. ඉස්සර කරපු වැරදි දැන් මම කරන්නේ. ඔන්න ආරබති චිත්තං ආරම්භ කරන්න ඕනේ සිතක්. දැන් මේක හොඳයි අවුරුදු කාලෙනේ. they always say New Year resolutions. ඒකින්ද resolution එකක් ගන්නවා. මම මේ වැඩේ කරන්නේ නැහැ. මේක ඉස්සර මම මේවා කෙරුවා දැන් මම කරන්නේ. මේ වැරද්ද මම කරන්නේ. ආරබති චිත්තං පග්ගන්හාති පදහති පග්ගන්හා තදින්නේ වීර්යයේ අදිස්ථානයේ ගන්නවා. මම මේක කරන්නේ නැහැ. මම මේ වැරද්ද කරන්නේ නැහැ කියන එක ඒ නූපන් අකුසල නූපද වීමට තදින් වීර්යයක් ගන්නවා. මම මෙච්චර කාලයක් ඔය වගේ අපරාධ කළා නැහැ. දැන් කරන්නේ නැහැ. ඊට ඉස්සරහට අන්න එතකොට තමන්ගේ හිත පිරිසිදු කරනවා පළවෙනි වතාවට. නූපන් අකුසල නූපද වීමට. උපන්න කුසල ඊළඟට උපන්නාන පාපකාන අකුසලාන උපන්නන් නම් කියන්නේ පෞකාර අකුසලයක් ඉපදුනාම ඒ කියන්නේ හිතේ ඇති වුණාම උපන්නාන පාපකාන අකුසලාන පහාරාය ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න කියන්නේ නැති කරගන්න. පහානාය චන්දං ජනේති වායමති විරියං ඡන්දයක් ඇති කරගන්න. දැන් මගේ හිතේ අකුසලයක් ඉපදිලා තියෙනවා. මොකද ලෝභයක් තියෙනවා, මානයක්, ඊර්ෂ්‍යාව, තණ්හාව. මේක මගේ හිතේ ඇතිලා තියෙන උප්පන්නාන අකුසලානං ධම්මාන. පහනාය ඒක ප්‍රහාණය කරන්න. එක්ක මෛත්‍රී භාවනාවෙන්, එක්ක විපස්සනාවෙන් මොකක් හරි ක්‍රමයකින් ගාත්කම තියෙනවා. පහනාය ඒක ප්‍රහාණය කරන්න. චන්දං ජනේති කැමැත්තක් තියෙන්න ඕනේ. කැමැත්ත නැත්තම් ඒ තරහිතත් එක්කම ඉන්නවා. ඒක හොඳට උදෙත් හිටනවා, දවල්ටත් රැයටත් සුමාන ගණන් මාස ගණන් ඉතිතා ඉන්නවා. ඔය ඉතිතා ඉන්නවා. ඒ ඡන්දයක් නෑ මේක විශ්් කරන්න. කැමැත්තක් නෑ. චන්දං ජනේති. ඒක කැමැත්තක් ඇති කර ගන්න නෑ මම මේ පෞකාර අකුසල් සිත අතාරිනවා. චන්දං ජනේති. වායමති වීර්යයක් මං යොදනවා. වීර්යයක් යොදන්නේ සතර සතිපට්ඨානෙ එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවෙන් මොකක් හරි විදියකින් මම වීර්යයක් ගන්නවා. වායමති වීර්යයන්. ආරවති චිත්තං හිතක් ආරම්භනවා. මේ අකුසල් සිත මම අතාරිනවා කියලා. මේ උපන් අකුසල් සිත මම අතාරිනවා. ඒකයි මම කියලා කාමලේට ඉස්සරහම අතුගාල විසිකලා දාන්න කියලා. ආයෙ ඒව එන්න දෙන්න එපා කියලා. නූපන් අකුසල් නූපදිනවා කියන්නේ
මේ නැති කුණු ගොඩවල් අතුල් දාන්නත් එපා. තියෙන කුණු ගොඩවල් අතු ගාලා දාන්න. උපන් අකුසල් ප්‍රහාණය කරනවා කියන්නේ අතු ගාලා විසිකලා දාන්න. පිරිසිදු කරන්න. අන්න ඒකයි. චන්දංජනේති වායමති. ඡන්දේ කියන්නේ කැමැත්තක් ඇති කරගන්නවා. වායමති විරියන් කියන්නේ වීර්යයක් ඇති කරගන්නවා. පග්ගණ්ණාති ඒක අදිෂ්ඨානයක් ඇටියට ඒ වීර්යය තියාගන්නවා. නෑ මම මේ අකුසල සිත පවත්න්නේ මේක මම අතුගාලා කරලා සුද්ධ කළා දානවා. අපි එහෙමද කරන්නේ? කවුරුහරි දැන්නොත් ඒ බැලලා දෙන්නන්ට බැලලා ඉවරයිද? කීහරයක් ඕක ගැන හිතනවද? ආයි සුමාන ගණන් මාස ගණන්නේ තියාගෙන ඉඳ නැවත නැවතත් මතක් කර කර ආයෙත් ඒ ජවනිකාව මේ රංගපාන ආයෙත් තරහවෙනවා. දැන් නැති දෙයක් නේ. දැනලා ඉවරයි. ඒ වෙලාවේ නම් ඉතින් අපිට හිතන්න පුළුවන් හොඳයි තරහයි කියලා. පස්සේ එහෙම එකක් නෑ. ඒක මෙමරි එකට දාගන්නවා. කම්පියුටර් එකේ මෙමරි තියෙනවනේ. ඒවට තමයි මෙමරි එකට දාගන්නවා ඊට පස්සේ මෙමරි එකෙන් එළියට අරගන්නවා. අරගෙන ආයෙ ඒකත් එක්ක යුද්ධ කරනවා ආයෙ ඒක ගැටෙනවා නේ. හිතෙන්ම it's an imagination, it's not a real situation. ඉතින් දැන් ඔය විදිහට අපිට තරහ හිතතාවම අපි ඒක නැවත නැවත මතක් කර ඒකත් එක්ක ගැටෙනවද නැත්නම් ඒක හිතෙන් අස් කරලා දානවා. ඒකයි ප්‍රශ්නේ. ඒකත් එක්ක ගැටි ඉන්නවා නම් අපාය මාර්ගය. දන්නේම නැහැ මේ අකුසලතාවයේ ඉන්නේ. ඒක ඉක්මනට ඒ මොහොතේම අපරාධ. දැන් තරහ හිතතාවම තුමාගේ මාතෘ කවුරුත් ගානක් ගියා මේක මතක නැතිලා නේ යනවා නේද? දැන් අපිට මෙච්චර කාලයක් තිබ්බ තරහින් කොහෙද යන්නේ? දැන් මතකත් නැහැ. ඉස්සර තරහ වෙවි හිටපියව හඳාඳා හිටපියව මොනවා මතකත් නැහැ. මක්කලාද? අමතක වෙලා යන කාලයක් යනවා. දැන් මම අහන්නේ මේකයි. කාලයක් යන්න ඕනේ දුක අමතක කරන්නේ ඒ වෙලාවම අමතක කරන්නේ ඉවරයි. අන්න ඒකයි මේ භාවනා කරනවා කියන්නේ. භාවනා කරනවා කියන්නේ තරහිතක් આવම ඒ මොහොතේම අතාරිනවා. ඒක තියාගෙන ඉඳලා දුක් විඳින්නෙත් නැහැ. ඒක ගැන හිතන්නෙත් නැහැ. ඒක ගැන කතා කරන්නෙත් නැහැ. ඒක හිතේ තම්පත් කළා හරි වටිනා දෙයක් වගේ තියාගෙන ඉන්න කුණු ගොඩක් නේ මොකටද ඔබ තියාගන්නේ? විශ්ගාන කුණු ටික අත ගන්නවා. එතකොට අකුසල් සිත් අපි ඒ විදිහට අතාර ගන්න ඕනේ. ඊළඟට කුසල් සිත් තුල් කරගන්න දැන් අලුත් හොඳ දේවල් ගේ කාමරය තුලට දාලා ලස්සන මාතෘකාවක් තියාගන්න ඕන ලස්සන කරන්න. දැන් හිත හරි පිළිසිදුයි. අකුසල් සිත් ඔක්කොම විසිකලා දාන්න. ආයත අකුසල් එන්න බැරි වෙන්න අපි නූපන්න අකුසල් නූපදීමට ඡන්දයක් අරගෙන ඊළඟට දැන් හිත හරි පිළිසිදුයි. දැන් අපි තවත් මේ හිත ලස්සන කරනවා. ලස්සන මල් පෝච්චියක් ගෙනල්ලා තියාගන්නවා. මොනවද කරන්නේ? කුසල් සිත් ඇති කරගන්නවා. දම් පින් කරනවා, බණ භාවනා කරනවා, හිත ඇතුලෙන් අනුන්ට උදව් උපකාර කරනවා, නොයේකුත් පින්කම් කරනවා, මල් පම් පූජා කරනවා, තමන්ගේ වැඩ කටයුතු ලස්සනට කරනවා, කාමලේ ලස්සනට තියන්නේ, ගේ ලස්සනට තියන්නේ, අනුන්ට සේවයක් වශයෙන් අනුන්ට එක්ක බෙදා හදාගෙන කනවා ජීවත් වෙනවා, අනුන්ට ප්‍රයෝජනයක් තියෙන විදිහට තමන් ජීවත් වෙනවා. අන්න ඒව කරනකොට අර නූපන් කුසල් උපදවනවා. අන්න මාතෘකාවක් ගෙනල්ලා දැන් මගේ හිත හරියට හරි ලස්සන කරගෙන ඉන්නේ. ඇයි? තමන්ගේ තියෙන සැප සම්පත් බෙදාගෙන අනුන් එක්ක පුළුවන් වෙලාවට අනුන්ට උදව් උපකාර කරනවා, දම් පින් කරනවා, බණ භාවනා කරනවා, හොඳ දේවල් කියනවා, හොඳ දේවල් අහනවා, හොඳ දේවල් කරනවා, හොඳ දේවල් හිතනවා. අනේ හැම වෙලාවෙම ලස්සන මල් තමන්ගේ හිතේ පිපිලා වගේ හිත පිරිසිදු වෙනවා. ඉතින් කුසල් කරන්න ඕනේ මේ වගේ බණ අහනකොට, මේ වගේ පින්කම් කරනකොට හිතේ කුසලතාවය වැඩි වෙනවා. දැන් ලස්සනයි හිත. ඊළඟට උපන් කුසල වැඩි දියුණු කරන්න ඕනේ. දැන් අපි එකක් කළා මදි.
හැම මොහොතේම තව කුසල කරන්න ඕනේ. තව කුසල කරන්න ඕනේ. කරලා හිතේ කුසලතාවය වැඩි කරගන්නවා. ඉතින් අපිට ඒකට පන්සල් එන්නම පුළුවන් වෙලාවට පන්සල් ඇවිල්ලා බණ භාවනා කරනවා. නැත්නම් හිතේ තියෙන අකුසල යටපත් කරනකොට කුසල වැඩි දියුණු වෙනවා. ඒකම තමයි කුසලතාවය වෙන්නේ. හිතේ නෙමෙයි ඔක්කොම ඇති වෙන්නේ නේද? කුසල ඇති වෙන්නේ හිතේනේ. කුසල නැති වෙන්නේ හිතේ. අකුසල ඇති වෙන්නේ හිතේ. අකුසල නැති වෙන්නේ හිතේ. අකුසලයක් ආවම ඒක යටපත් කරලා කුසලතාවයක් ඇති කරගත්තාම අන්න සල්ලි යන්නේ නැහැ, පන්සල් යන්න ඕනේ නැහැ, මොනවත් ඕනේ නැහැ. කෙලින්ම තමන්ගේ හිත කිලුට වෙච්ච හිත පිරිසිදු කරනවා. හැබැයි මේ වගේ දේවල් කරනකොට බණ භාවනා කරනකොට හොඳ පොතක් කියවනකොට මෙච්චර නැති කුසල් හිතට වෙනවා. සතර සතිපට්ඨානෙන් එනකොට හැම තිස්සෙම හිතේ අකුසල් යටපත් වෙලා කුසල් සිත ඉදිරියපත් වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ඉන්නකොට නිතරම කුසල් හිත ඉදිරියපත් වෙනවා. ඉතින් දන් දෙනවා. දන් දෙන එක හොඳයි. නමුත් හැමදාම දන් දෙන්න බෑනේ. ඒකට අවස්ථාවක් තිබුත් විතරයිනේ. සීල රකින්නත් බෑ හැමදාම. ඒ කියන්නේ දැන් වැරද්දක් කරන්න තියෙන වෙලාවෙනේ ඒක නොකර ඉන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපිට සීල රකින්න ඕනේ නැහැ. ඉබේම සීල රැකිලානේ. ඔන්න බොරුවක් කියන්න තියෙන වෙලාවේ බොරු නොකිය ඉන්නවා නම් අන්න සීල රකින්නවා. ඒක කැඩෙන්න යන වෙලාවේ රකින්න ඕනේ. දැන් මේ වීදුව තියෙනවා මේ කූප් මේක වැටෙන්න යනවා නම් මම රකින්න ඕනේ. මේක මෙහෙම තියෙනවා නම් රකින්න ඕනේ. සීල රකින්නයි කියන්නේ සීලේ කැඩෙන දිදෙන පළුදු වෙන වෙලාවල් වලට ඒක රකින්න ඕනේ. හොරකම කරන්න අවස්ථාවක් තියෙන වෙලාවදී හොරකම නොකර ඉන්නකොට අන්න තමන්ගේ සීලය රැකෙනවා. නිකන් ඉන්නකොට හොරකම් කරන්න අවස්ථාවක් නැහැ. අවස්ථාවේදී තමයි මත්පැන් බොන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී බොන්නේ නැහැ. අන්න සීලය රැකෙනවා. දැන් මේ වෙලාවේ මත්පැන් බොනවා කියලා කතාවක් නැහැ. යෙදෙන්නේ නැහැ. කාමයේ වර්ධවා ඇතිවෙන අවස්ථාවක් තියෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා, මිල මුදල් තියෙනවා, වාහන තියෙනවා යන්න. අන්න ඒවා නෑ මම මේ වගේ දරා වැඩක් කරන්න කියලා. අන්න ඒ වෙලාවේ සීලය රැකෙනවා. මේ සීල රකින්නත් ඒ අවස්ථාවක් තිබ්බොත් තමයි සීලය රකින්න පුළුවන්. නැත්නම් ඉතින් සීලය ඉබේම රැකෙනවා. නමුත් භාවනාව හැම මොහොතෙම කරන්න පුළුවන්. හිත ඇති හිතේ අකුසලයක් ආවම අල්ල ගන්න ඕන. අල්ලගෙන දැන් මේක අකුසලයක් මේකෙන් වැඩක් නැහැ. චන්දං ජනේති වායමති විරියං. ඒකට ඡන්දයක් ඇති කර ගන්නවා. මම මේ අකුසලේ නැති කර ගන්නවාමයි කියලා. වීර්යයක් ඇති කර ගන්න. පක් ගන්නවා අධිෂ්ඨානයක් ඇති කර ගන්න. ඉතින් අකුසල සිත් බහැර කරන්න, කුසල සිත් වැඩි දියුණු කරන්න ඒ වාගේ වීර්යයක්. What's the time? I don't know. What is the time? 9:30. මම හිතේ අපි කාලේ ගත්තා නේද? විනාඩි 5ක් විතර අපි යමු ප්‍රශ්න අහන්න. 7:10. Okay. මහන්සිය අපි දැන් මොකක්ද ඉඳගෙන හිටියන්නේ? You can ask some questions. වැඩි වෙලාවක් නෑ ඉක්මනට ගියාම නැත්තම් පිට අහන්න ප්‍රශ්න අහනවා. මොකද සාකච්ඡාවේදී මට දැන් නොකියපු දේවල් කියන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට මම පැහැදිලි කරපු තැන් පැහැදිලි වෙනවා. අයින් කියන්නේ. එදිනෙදා වැඩවලදී අපි එදිනෙදා වැඩවලදී සතියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? හොඳයි ඒක සතියෙන් ඉන්නවා කියන්නේ එක්ක කායානුපස්සනාවෙන් ඉන්න ඕනේ. කායානුව බලමින්. අතපය හසුරවන්නේ කොහොමද? ඒක තමයි මම කිව්වේ භාවනා මධ්‍යස්ථානෙට ගිහිල්ලා ඔය කායානුපස්සනාව ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මොකද වෙලා නැහැ මට කියලා දෙන්න. ඒක පුරුදු කරන්න ඕනේ. කිව්වත් තේරෙන්නේ නැහැ. තමන් පුරුදු කරන්න ඕනේ. එතකොට තමන් කරන වැඩේ ගැන හොඳ සිහියෙන් කරනවා.
වර්තමානයේ හිත තියා ගන්නවා. අතීතයට දුවන්නේ අනාගතයට දුවන්නේ. අපි හැමතිස්සෙම ඉන්නේ අතීතේ අනාගතේ. ඒක බොනකොට බීලා ඉවර වෙනකම් දන්නේ නැහැ. අර මොනවද හිතුවිතා අතීතයක් ගැන අනාගතයක් ගැන හිතුවිතා මේ බොනවා. උයන්නේ මොනවද හිතුවිතා උයනවා සුගානෝ. හැමදේම කරන්නේ අතීතය ගැන හිතුවිතා අනාගතය ගැන. කන්නේ මොනවද කන්නේ? ඒක රහ බලන්නේ නැහැ. මේ වෙනවදෝ හිතුවිතා. ඔය කාලේ හිතන කාලේ දුවන. ඉතින් එහෙම නෙමෙයි වර්තමානයේ ඉන්නවා කියන හැම එකම you enjoy every moment of the day. තමන්ට තියෙන වැඩේ මොකද? ඒ වැඩේ හොඳට කරනවා, සතුටින් කරනවා, සන්තෝෂයෙන් කරනවා, enjoy කරනවා. ඒක වර්තමානයේ ඉන්නේ. වෙන දේවල් ගැන හිතා මේක කරන්නේ. ඉගෙන ගන්නවා නම් සම්පූර්ණ අවධානය පොතේ. වෙන ඒවා හිතා මේක කියන්නේ. එතකොට මේක ගන්න බෑ හිතට. අන්න ඒකයි. කාය අනුපස්සනාවේ ඒවා ඉන්දෝනේ කියන්නේ තමන් කරන වැඩේ මොකද්ද වර්තමානයේ ඉන්න. අන්න ඒක හොඳට කරන්න, ලක්ෂණට කරන්න, හිමීට කරන්න. ඒක සතුටින් කරන්න, සන්තෝෂයෙන් කරන්න, ආදරයෙන් කරන්න. අන්න එතකොට තමයි ඒ කුසලතාවයේ පින පිනායති කියන්නේ ඒකයි. ඒක පිනක් අයිති වෙනවා. තරයි විශ්ි කරපල මේ මොන වර්ධකද දැන් මම පිටං ඕදන්නවනේ කිව්වා. ඒක පින නෑ අකුසලතාවයක් කියන්නේ. ඒක ආදරෙන් කරුණාවෙන් සතුටින් සන්තෝෂයෙන් කරනවා නම් තමයි එතන කුසලතාවයක් තියෙන්නේ. අනුන්ගේ වැරදි බල ඒවා කියෝ එතන පිනක් නෑ. එතන ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ඔක්කොම එක්ක වෙනවා. ඒක නිසා සතියෙන් කරනවා කියන්නේ කුසල සිතකින් කරන්නේ. හැම දෙයක්ම අනුන්ට සේවයක් පිණිස කරනවා. ගෙදර අතුගාන්නේ තනුන්ට සේවයක් පිණිස. වියන්නේ තනුන්ට සේවයක්. සල්ලි හම්බ කරන්නේ අනුන්ට. මොහොම අනුන්ට සපවත් කරන්න. භාර්යාව නිතරම ස්වාමි පුරුෂයා සපවත් කරන්න බලනවා. ස්වාමි පුරුෂයා හැමදෙස්සෙන් භාර්යාව සතුටු කරන්න බලනවා. එතකොට දෙන්නම කුසලතාවයෙන් ඉන්නේ. ස්වාමි පුරුෂයා කියනවා මම රොත්තු දෙන්න ඕනේ යා නෙමෙයි කියලා එතන වැරදෙනවා. භාර්යාව කියනවා යාට මොනවද මගේ සතුට මට අයියෝනේ එතනත් වැරදෙනවා. දරුවෝ හිතන්නේ දෙමව්පියන් සතුට කරන්න. දෙමව්පියන් හිතන්නේ දරුවන්ව සතුට කරන්න. ඒකම අනුන් වෙනුවෙන් ජීවත් වෙනවා. එතකොට තමන්ගේ සතුට ඉබේම ලැබෙනවා. දැන් අපි ආදරේ දෙන්න ඕනේනේ. ආදරේ ලබන්න තරහා ඊර්ෂ්‍යා වෛර දීලා ආදරයක් ලැබෙයිද? තමන් ආදරේ දෙන්න ඕනේ අනුන්ට ලෝකයට. දෙනකොට ආපහු තමන්ටත් ආදරේ සතුට සන්තෝෂය දෙනවා. අනුන්ට සතුට දෙනකොට තමන්ටත් ලැබෙනවා. ඉතින් ඔය විදියට සතුට සිතෙන් ඉන්න එක තමයි කුසලතාවයෙන් ඉන්නවා කියන්නේ. සතුට සිත කියන්නේ තණ්හාවට නෙමෙයි. තණ්හාවෙනුත් සතුට සිතක් එනවා. මෛත්‍රියනුත් සතුට සිතක් එනවා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තණ්හාව කියන්නේ මොකටද? මෛත්‍රිය කියන්නේ මොකටද? මේ දෙකේ වෙනස හොයාගත්තේ නැත්නම් අපි තණ්හාවෙන් ඉන්නවා සතුට සිතක්. තණ්හාව සෝමනස්ස සාගතයි. තණ්හාවේ මෛත්‍රියේ වෙනස මොකක්ද? තණ්හාව කියන්නේ ඇලෙනවා. ඔව් ආසාව. මෛත්‍රියේ තණ්හාව ආසාවක් නැද්ද? හොඳට හිතන්න. තණ්හාවේ මෛත්‍රියේ වෙනස. තව කියන්නේ ඔව් තණ්හාව තමන් ගැන විතරයි. selfish. අනුන් ගැන හිතන්නේ නැහැ. ඕකේ. තව කියන්නේ තණ්හාවේ මෛත්‍රියේ වෙනස. මෛත්‍රිය කරන්නේ අන්නයිද තමන්වත් මෛත්‍රී කරගත්තා ඇති. ලෝකෙ ඔක්කොටම මෛත්‍රී කරත්තා ඇති. අනුන්ට මෛත්‍රී කරන එක නා තමන්ගේ දරුවන්ට මෛත්‍රී කරන්නේ නැද්ද? තමන්ටත් මෛත්‍රී ඔක්කොටම මෛත්‍රී කරනවා.
මොකක්ද මෛත්‍රී හිතේ තණ්හාවේ වෙනස? අහි කියන්නේ අල්ල ගැනීම. ඔව් තණ්හාවෙන් අල්ල ගන්නවා. මෛත්‍රියෙන් අතහරිනවා ඒක හරි. තව කියන්නේ මෛත්‍රියෙන් අල්ලගන්නේ නැහැ. මෛත්‍රියෙන් තණ්හාවෙන් අල්ල ගන්නවා. යන්න දෙන්නේ නැහැ. රට කඩලු ගැදිනවා තණ්හාවයි. මෛත්‍රියෙන් නිදහස් වෙනවා. තව කියන්න බලන්න. තණ්හාව දුකක් ඇතිවන්නේ. තණ්හාවේ දුකක් ඇතිවන්නේ තණ්හාව. තණ්හාව නිසා දුක ඇති වෙනවා. බොහොම හොඳයි. තණ්හාව තියෙන එක තමයි දුක ඇති වෙන්නේ. මෛත්‍රිය තියෙනවා නම් දුකක් නැහැ. තණ්හාව තියෙන දුක වැඩි වෙන්නේම තණ්හාව වැඩි අයට. තණ්හාව වැඩි නම් දුක වැඩි. ඇයි? තවත් කියන්නේ. ඇයි දුක වැඩි වෙන්නේ කියලා? භවය සකස් වෙනවා තණ්හාව වැඩි වෙන්නේ. ඔව්. තණ්හාව වැඩි වෙන්නේ භවයක් සකස් වෙනවා. භවයක් සකස් වෙනවා. බොහොම හොඳයි. තණ්හාව වැඩි වෙනකොට භවය සකස් වෙනවා. තවත් කියන්නේ. තණ්හාව වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා? දුක වැඩි වෙනවා. ඇයි? ඇයි තණ්හාව වැඩි වෙනකොට දුක වැඩි වෙන්නේ? ඇයි? සීමාව? තණ්හාවේ සීමාවක් නැහැ. මෛත්‍රියේ සීමාවක් නැහැ. දෙකම සීමාවක් නැහැ. නැති වෙන තණ්හාව කියන එක නැති වෙන එක. නෑ දෙකම නැති වෙනවා. දෙකම අනිත්‍යයිනේ. තණ්හාවත් අනිත්‍යයි මෛත්‍රියත් අනිත්‍යයි. ඇති වෙලා නැති වෙනවා. තව කියන්නේ තණ්හාවේ සයින්කටපත් වෙන්නේ. හා? සයින්කටපත් වෙන්නේ තණ්හාව. එහෙනම් තණ්හාව දිනයි සයින්කටපත් වෙන්නේ. සයින්කටපත් වෙන්නේ. කොච්චර තිබුණා මදි. හා? කොච්චර තිබුණා මදි. ඔව් තවත් කියනවා තණ්හාවේ මෛත්‍රිය වෙනස. මෛත්‍රිය සෑහීමකට නැතුව මේ අප්‍රමාණ්‍ය ධර්මයක්. අපිට ඕන තරම් මෛත්‍රී කරන්න පුළුවන්. There no limit. මෛත්‍රී කරන එකේ ලිමිට් එකක් නෑ. තව කියන්නේ? තණ්හාවේ උපාදානයි. උපාදානයි. ඔව් තණ්හාව නිසා උපාදානය එක්කම අපි කිව්වේ බදා ගන්නවා අයිති කර ගන්නවා කියලා. තවත් කියනවා. මෛත්‍රියේ තණ්හාවේ වෙනස මොකක්ද? මෛත්‍රී තණ්හාව නැති වෙනවා. මෛත්‍රියෙන් තණ්හාව නැති වෙන සමාධියට මෛත්‍රියයි තණ්හාව කලවම් වෙනවා. මෛත්‍රියද දාන්නේ නැහැ තණ්හාව දාන්නේ. දෙකම ඇලෙනවා. තවත් කියන්න බලන්න. ටික මොකද they are indirect enemies. මෛත්‍රියයි තණ්හාවයි හැංගිලා තියෙන ඒ දෙකම ආසාවල් වැඩි වෙන්න පුළුවන්. දැන් මට කියන්න තව. මම කියන්නම් තණ්හාව හොඳට මතක තියාගන්න. තණ්හාවෙන් ආපහු බලාපොරොත්තු වෙනවා. මෛත්‍රියෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් අපි එක දේවල් කළා මම අච්චර කෙරුවා මෙච්චර කෙරුවා යා මගේ දිහාවක් බැලුවේ නැහැ. ඕක කියන්නේ දාන්න තණ්හාව. මෛත්‍රියෙන් නම් කවන්නේ මට කරපු දේ මම ඒක කරගත්තා. එච්චරයි full stop. තණ්හාව කියන්නේ බිස්නස් එකක්. බිස්නස් වලදී එහෙම නේද? පොඩ්ඩක් කරලා ඊට පස්සේ ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒක අකුසලයක්. තණ්හාව කියන්නේ අකුසලයක්. මෛත්‍රිය කියන්නේ කුසලයක්. ඒක කරලා මෛත්‍රියෙන් යම් දේවල් කියනවා කරනවා ඒවෙන් ආපහු බලාපොරොත්තුව නැහැ. අනුන්ට සිතක් සාන්තියක් සතුටක් සන්තෝෂයක් ආදරයක් හැම එකම දෙනවා ලබා ගන්න හිතක් නැහැ. ඒක තමයි මෛත්‍රී කියන්නේ. එහෙනම් I think we stop now.